पदनि सानि पामपनि पागमरे निधनि सा निरे मगरे नि पदि सा गमगरे ग पामग ग पधनि सा पगरि सनि सा ग पामगरि सनि पनि सा गमग पामगरि सा සංග මොකද කරන්නේ? දැන් මේ පොඩක් කතා කරලා ඉන්නේ. කතා කරන්න ඕනේ. කාලයකට කලින් මවපු රසයක් කරහා ටික සරිගම පද නී කියන ස්වර ටිකත් එක්ක අර විකෘති ස්වර පහකොත් එක්ක මේ ස්වර 12 ගලාගෙන මේ මහ පොළොවේ දිග හැරෙනවා. එහෙම දිග හැරෙනකොට එක චරිත ඒ කාලෙට මතුවෙනවා. මතුවලා සංගීත වේදීන් වෙනවා, ගායන වේදීන් වෙනවා, තනු රචකයින් වෙනවා. එක කට්ටිය එක විදිහට හදා ගන්නවා මේ අදාළ නම. නමුත් මේ තැනත්තාට මොකද්ද කියන්නේ? දැන් අපි මෙච්චර කල් හඳුන්වපු සංගීතවේදියා වූ දර්ශන රුවන් දිසානායක මහත්මයා ලංකාවේ පළවෙනි වතාවට සිනමා පටයක් අධ්‍යක්ෂණය කරනවා. දැන් මොකද්ද අපි කියන්නේ? අයියේ අහක බලාගන්නේ. කොහොම කියනවද කැමති? මම හැබැයි තාමත් කැමති සංගීතඥයා නැත්නම් සංගීතවේදියා හරි. අපිත් කැමති ඒක මොකද අපි අද කතා කරන්නේ නැහැ සිනමාව ගැන. දැන් ගොවිකම ගැන, ගොවිතැන ගැන, කෘෂිකර්මාන්තය ගැන සින්දු කියලා පුළුවන්ද රට කොට දාන්න? මෙහෙමයි මම විශ්වාස කරනවා දැන් මගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න වීම ගැනනේ ඔබ අහන්නේ මගෙන්. ඇත්තට මේකට හේතු වෙච්ච වෙනත් ප්‍රැක්ටිකල් කාරණා ගොඩක් තියෙනවා. ඇත්තට මම නෙමෙයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න හිටියේ. චිත්‍රපටයේ නිෂ්පාදකතුමා වන එයත් ගොවියෙක්, ගොවි මහත්තයෙක්, බහෝසත් ගොවි මහත්තයෙක්, කොක්වැව මහත්තයා කියලා මේ සරත් බණ්ඩාර කොක්වැව. ඉතින් කණ්ඩායම විසින් තීරණය කළා මේක මම ගොවි ගමක ගොවි පුතෙක්
අන්තිමට තීරණය කළා මේක ඔබම අධ්‍යක්ෂණය කරන්න කියලා. මමත් තීරණය කළා මොකද දැන් කාලයක් තිස්සේ සිනමා පට වලට සංගීතඥයෙක් විදියට දායක වෙනකොට සම්පත් මල්ලි සංක අපිට ඕන නිදහස සංගීතඥයෙක් හැටියට ගොඩක් වෙලාවට චිත්‍රපටවලදී අපිට ගන්න බැරි වුණා. මම හිතන්නේ මම විතරක් නෙමෙයි අපේ රටේ ඉන්න සියලුම ස්වභාවිත සංගීතවේදීන් නැත්නම් මේ සිනමාව පිළිබඳ කියවන අය මේ කතාවට එකගයි මාත් එක මට මේක තෑස් කරලා තියෙනවා මේ කතාවට. මොකද ඒ නිසා මම තීරණය කළා සංගීතඥයා මම මේකේ අධ්‍යක්ෂකවරයා මම මොකද සිනමාව පිළිබඳව මට යම්කිසි කියවීමක් කාලයක් තුල තිබුණා. ඒක ප්‍රතිඵලයක් විදියට මොකද මේ ගොවි කතාව මගේ තාත්තගේ කතාව. ඉතින් කොහොමත් මට ඒක මම අධ්‍යක්ෂණය කරත් හොඳයි කියලා හරි ආවා. හරි. අපි තව ඉස්සරහට ගොඩක් දේවල් කතා කරමු. දැකපු මූණවලනේ ගොඩක් ඉන්නේ නේද? ඔව් ජනප්‍රිය දැකපු මූණවල. ගැහණු හරි කැමතිනේ සමතන ගැන කතා කරා. ඔව් මම දැක්ක තියෙනවා මේ පිරිමින් දහසක් එකතු වී හදන ගොඩනැගිල්ල එක නිවහනක් බවට පත් කරන්න පුළුවන් නේ ගැහණියෙකුට කියලා. ඉතින් ඒ ගැහණිය සමතන ගැන කතා කර කර ඉන්නවා විතරයි අද දවසේ අපිට බොහෝ තැන්වල පේන්න තියෙන්නේ. හැබැයි සමතන ගැන කතා කර කර ඉන්නව වෙනුවට හොඳ නැද්ද? නිසි තැන ගන්න වැඩ කරොත්. හදිස්සියකට යන්න ආවොත් කොහෙරි යන්න බෑනේ. මම තිස්සෙන් මේක කැඩෙනවා. ඉච්ච එකක් මේක හදාගත්තා නම් ඉක්මනට මට මේ ගමන ගියා එකේ ගැලිච් එකක්වත් ළඟපාතක මල්ලි මාරව හදිස්සියක් මල්ලි මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. පොඩ්ඩක් බලමුකෝ. මහත්තයා අරයට ගියා. අන්න පොඩ්ඩක් ඔයා බලන්නකෝ. මගේ වයිෆ් එයා දන්නවා. එයාට කියන්නේ. අරය? ඔව් ඔව්. එයාට කියන්නේ. අක්කද බාසුන්නේ? ඔව්. මහත්තයා. මහත්තයයි මායි. ඈ? මොකද? මහත්තයයි මායි දෙන්නා. මේ මොකක්ද අකේ නම? සමන්ති. සමන්ති. හරි. මාත් ටිකක් ඉඳ ගන්නකො චොට්ටක් කතා කරමු. මේ ඇත්තටම කතා කරන්න වටිනවනේ අප්පා. ඔයාලා වගේ මිනිස්සු. ඔයාලා වගේ මිනිස්සු ගැන කතා කරන්න වටිනවනේ. එතකොට සමන්ති අක්කේ මේ එයාලා එහා පැත්තේ මහත්තයද? ඔව්. ඉගෙනුනේ කොහොමද වැඩ? මහත්තයා. ගෙවල් මේ ළඟද? ගෙවල් උඩුව. දැන් එතකොට ත්‍රිවිල් එකක ඕනම වැඩක් ගන්නවා. පුළුවන්. ඒ ආඩම්බරයි වගේ කතා කරන්නේ. ඒ හැටිද? ඔව්. එහෙම තමයි ඉන්න ඕනේ මෙතන. අන්න ඒ කියන්නේ මේ වගේ තැනක ටික සාමාන්‍ය හැමෝටම කතා කරලා hina වෙලා ඉන්න එක අවුලක්. ඔව් නේ. එහෙමද? හරි. මේ එතකොට සමන්තගේ කොච්චර කල් කියලා වැඩ ඉගෙන ගන්න? දැන් අවුරුදු 6ක් යනකොට ඉගෙන ගත්තා. වැඩ. දැන් ටිකක් වැඩක් ඉවර කරගන්න පුළුවන්. එතකොට මහත්තයා තමයි හෙඩ් බාස්. ඔව්. නමුත් දැන් හෙඩ් බාස් කවුද? දැන් හෙඩ් බාස් නෝනා. මහත්තයා ඉස්සල්ලා මොකක්ද ඉගෙනපු වැඩේ? ඉස්සෙල්ලාම කේබල් දාන්න. කේබල් එකක් දාන ත්‍රිවිල් එක. දැන් ඕනෙම එන්ජින් වැඩක් පුළුවන්. පුළුවන්. එතකොට මෙතෙන්ද එන කට්ටිය මේ වැඩියෙන්ම කැමති ඔයාට කියලා ත්‍රිවිල් එක හදාගන්නද මහත්තයාට කියලා ත්‍රිවිල් එක හදාගන්නද? දැන් ඒක අත්දැකීමක් ඇතිනේ. මටත් කියනවා. මහත්තයාට වැඩ කියනවා. ලොකු වැඩ මම කරනවා. පොඩි වැඩ කරනවා. පොඩි වැඩ මහත්තයා කරනවා. මම කරනවා. මේ උස්සගන්නේ කොහොමද? එන කෙනාට කියලා උස්ස ගන්නවා ඉතින්. උදව්වේ. ඒ කියන්නේ ගලවපු වැඩිපුර කෑලි එහෙම එල්ලන්න වෙන්නේ නැහැ නේ. මොකද සමහර කට්ටිය කෑලි ගලවෙන් පස්සේ ඒ කෑලි ඒ තැන් වල හයි කරගන්න බැරුව එල්ලන්න වෙනවනේ වටේ පිටේ. එහෙම වෙන්නේ නැහැ. නෑ. ඒතරක් දරුපැටව ඉන්නවද? ඔව් දෙන්නෙක් ඉන්නවා. දුවලද පුතාලද? දුවයි පුතයි. ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැද්ද? නෑ. මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නැද්ද අම්මා මෙහෙම කරනවා කියලා? නෑ ඒගොල්ලෝ කැමති. එතකොට අක්කේ දැන් ඔයා කරන්නේ ඇත්තටම ගොරෝසු රස්සාවන්නේ. ඔව්. සමහර අය කරනවා මල් හදනවා, සමහර අය මහනවා, සමහර අය නේ ඒක ගැහණුන්ට ඔබින රස්සා කරනවා. දැන් අපිට හිතනවා එකපාරටම මේ ඔයාගේ රස්සාව ගැහණියෙකුට ඔබින්නේ නැහැ කියලා. නිකන් ඉන්නවා අද රටේ ගොඩක් කාන්තාවෝ. ඒගොල්ලන්ට පණිවිඩයක් දෙන්න කැමති නැද්ද? ඒ කියන්නේ කවුරු හරි හම්බ කරන් එනකම්ම නිකන් බලන් ඉන්න අයට මොකුත් පණිවිඩයක් දෙන්න ආසාවක් නැද්ද? ඔව් එහෙම නැතුව මහත්තයාට මේ
උදව් වෙනවා වගේ උදව් කරලා වැඩ කරන්න පුළුවන්. ඉතින් බෑ කියලා දෙයක් නැහැ. හිතේ හයි විතරයි ඕනේ. ඔව්. මටත් මේ මාත් හිතුවේ මේවා ඉගෙන ගන්න බැරි වෙයි කියලා. ඒත් ඉගෙන ගත්තා. ත්‍රිවිල් කියන්නේ ටිකක් එක විදියක සමාජයක් නේ එක්ක ත්‍රිවිල් කියලා කියන්නේ. ඒතර ත්‍රිවිල් අරන් ඉන්නේ ත්‍රිවිල් වැඩ කරන මහත්තුරුන්ගේ දෙමාපියෝ නෙවෙයි ඒගොල්ලෝමනේ. ඔව්. ඒගොල්ලෝ එක්තරා සමාජයක්. ඒතර ඔයාට මෙතන කිසිම අකරතැබ් වලට මුහුණ දෙන්න වෙලා නැද්ද මේ රැකියාවත් එක්ක? නෑ එහෙම නන්නේ. මහත්යත් ඉන්න නිසා එයාගේ ආරක්ෂාව තියෙනවනේ. ඒ නිසා එහෙම දෙයක් නන්නේ. නිවාඩු ගන්න කවදද? සවුන්ඩට. සමුද අනිවාර්යව වහලා. ඔව්. සමුදාව ත්‍රිවිල් හදන්න බෑනේ. දැන් මෙතෙන් එන රෙගුලර් කස්ටමර් ටිකක් ඉන්නවද? ඒ කියන්නේ ස්ථිරව වෙන කට්ටිය ටිකක් ඉන්නවද? ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන් මෙතනින් හදන්න. ඔව්. දැන් ඉස්සරහට මේ වගේ පොඩිවටම ඉන්නද කල්පනාව? නෑ අපේ ව්‍යාපාරය පටන් ගන්න තමා මේ අදහස තියෙන දෙන්නගෙම. පුතෙක් ඉන්නව නේද? ඔව්. පුතා කවදා හරි බාසුන් නැහැ කෙනෙක් ත්‍රිවිල් බාසුන් නැහැ කෙනෙක්. එයා මේවට එච්චර උනන්දුවක් නෑ. එයා ඉගෙන ගන්නවා. පුතා කවදාවත් කියලා නැද්ද අම්මා කරන වැඩේ ඉන්න මට ලැජ්ජා ඉස්කෝලේ යන්න කියලා. නෑ. එයා හොඳ ඉස්කෝලේකට යන්නෙත් එහෙම කියන්නේ නෑ. දුව දුවත් නෑ. දුව කවදාවත් කියලාත් නැහැ. නෑ. ඒගොල්ලෝ ආඩම්බරෙන් ඉන්නවා. අර දිරිය ගැහණියක් කියන එකට ඔයාලට එකතු වෙන්න පුළුවන් නේ. මොකද මහත්ය විතරක් නෙවෙයි ඔයත් දිරියෙන් හම්බ කරනවා. ඔව් මේකෙන් ගොඩක් දුරට හොඳ ආදායමකුත් හම්බ වෙනවා මට. කොහොමද මාසික ආදායම? දවසට රුපියල් 7-8ක් හොයන්න පුළුවන් දෙන්න හොඳට මහන්සි වුණොත්. ඉතින් මාසෙට මේක බ්‍රේක් එක පා ගන්නකෝ. බ්‍රේක් එක පාගන්න බ්‍රේක් එක පාගන්න. හරි. එහෙනම් අක්කගේ වැඩවලට බාධා වෙනවා. මේ අලා. හරි නේද? හරිද? වැඩි හරිද? අලා. අසංක ඔන්න ගැහැණු දැන් මේ අර 4 දෙනෙක් ඉන්න පවුලේ මහත්තයා හොයාගෙන එනකන් බලන් ඉන්නවනේ ඕනා. ඉතින් උදේට නැගිටලා ඔය කකුලක් පිට කකුලක් දාන පුටුවට ඇවිල්ලා ටීවී එක දාගෙන ක්‍රීම් ගාන විදිය අරකයි මේකයි රැට ඔය නළු නිලියෝ රණ්ඩු වෙන එකයි බලාගෙන ඉන්නවනේ. ඉතින් මුකුත්ම හොයන්නේ නැහැ නේ. ඊට පස්සේ ළමයාට පන්ති යන්න අරක නැහැ මේක නැහැ. හරි නూరుවැරියනේ. ඔව්. හැබැයි මේ කාන්තාව එහෙම අයට අයව හිනා වෙන්නේ නෑ. මේ අක්කා එහෙම අයට ආදර්ශයක් නෙමෙයිද? මොකද එයා පන්ති ගිහිල්ලා ත්‍රිවිල් හදන්න ඉගෙන ගත්තේ. ටියුෂන් ගියා අය. නෑ පිරිමි අපි ඕක දන්නවා. හැබැයි ඕකට එකග වෙලා ඔළුව වනලා ආයි ගෙදර යන්න බෑනේ. රයිට්. හරි. මෙහෙම කියමුකෝ. මම අහලා තියෙනවා මේ කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම. ඒක මේ පරණ කතාව. කෑමෙන් හොඳ කෑම ඉල්ලගෙන කෑම.
empezaremos otra vez con la sopa. ඉතින් ඔකට කියන්නේ ඊළඟට කෑම නෙවෙයිද? මීට වඩා හොඳ කෑමක් දැක්කොත් නේද? හරි. මේ දර්ශනය මේ සීරීස් එකෙන් බලලා තිනවකෝ මේකේ මියුසික් පවා චාලි චැප්ලින්ම කරපු එකක් කියලා කිව්වා. ඔව් ස්තුතියි මේ. මේක කලින් ගොඩක් අය දැකලා තිබ්බ එකක්. හැබැයි නේද මගේ හැරලා තිබ්බනම් අපි ඒ වෙනුවෙන් පොඩ්ඩක්. ඔව් බොහෝ දෙනෙකුට දැන් තරුණ ඔබ YouTube එකත් එක්ක නිතරම ඉන්න සාමාන්‍යයෙන් නේද? පැය 24න් පැය 48ක්ම YouTube එකත් එක්ක ඉන්න අය ඉන්නවනේ. පැය 24න් 48ක්. හැබැයි වෙලා. ඒගොල්ලෝ මේක දන්නවා. නමුත් ඉතින් ඔය ගෙදර ඉන්න අම්මලා තාත්තලා සීයලා ආච්චිලා ඔක දන්නේ නැහැ නේ. ඒ නිසා පෙන්නුවේ. හරි. යකඩ ගැහණියක් දැක්කනේ. පෙරිමි අපි එහෙම සෙකන්ඩ් වෙන්න බෑනේ. මේ යකඩ මිනිහෙක්. අන්තට්ටුව ඕන කෙනෙකුට ඕනනම් දාගන්න පුළුවන්. මේන් නැන්ද මම නම් දාගන්නේ නැහැ. අපි මේ යකඩ කොටට අන්තට්ටුව දැම්මේ කවුද කියලා හොයලා බලමු. අන්න එයාට අන්තට්ටුව දාලා පොඩ්ඩක් කතා කරන්න බලමු. අන්තට්ටුව දාගන්නවද නැද්ද? නෑ. අන්තට්ටුව දැම්මෙත් නැහනේ. දැම්මෙත් නෑ. අනාගතේ දාන්නෙත් නැහැ. අනාගතේ දාන්නෙත් නෑ. අන්න එච්චරයි. මේ ඉන්නේ චන්දන ගුණතිලක. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු දක්ෂයෙක්. චන්දන මොනවද කරන්නේ? අලුතෙන් මේ වැඩ ටික කරගෙන යනවා. නේ මං අහන්නේ අලුතෙන් නේ මොනවද මේ? ඇසෙම්බල් ආර්ට් මෙතන තියෙන්නේ. මොකද ඇසෙම්බල් ආර්ට් කියන්නේ? එතන එහෙම කතා කරලා සම්පත් පොඩ්ඩක් එහාට යන්න වෙනවා. පොඩ්ඩක් කෙටියෙන් කියන්න. ඔව් ඇසෙම්බල් ආර්ට් කියන්නේ ඇත්තටම එකලහසු කිරීමේ කලාව. කියනවා නම් යම්කිසි මාධ්‍යයක් තෝරගෙන එකලහසු කරලා හදන නිර්මාණ වලට තමයි ඇසෙම්බල් ආර්ට් කියන්නේ. ඔව් ලෝකේ බොහෝ දේවල් නිර්මාණය වෙන්නේ ලෝකෙන්නේ අපට එන්නේ. එංගලන්තේ සුද්ධ දුන්නා නම් අම්මා එතනින් එහාට දෙයක් නැහැ. ලෝකේ ඇසෙම්බල් ආර්ට් හඳුන්වන්නේ කොහොමද? මෙහෙමයි ක්‍රම කීපයකට හඳුන්වනවා. දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඕක අපි කොහොමද වැළඳගත්තේ කියන එකත් එක්ක. ඇසෙම්බල් ආර්ට් පිකාසෝගෙන් ගත්තාම ඒක තමයි එතන තමයි නියමම ඇසෙම්බල් ආර්ට් එක උනේ කියලා මම හිතන්නේ. මේක මගේ මතයක්. ඒකම ලෝකේ විවිධ විදිහට හඳුන්වනවා. ඒක දැන් ඇසෙම්බල් ආර්ට් කියලා එකතු කරලා එකලහස් කරලා කරන කලාවට තමයි දැන්ට ඇසෙම්බල් ආර්ට් කියලා කියන්නේ. ලාහයි කාර්තුවයි වී කරලයි තියලා කලාවක් කරත් ඒත් ඇසෙම්බල් ආර්ට් නේ. ඔව් ඇසෙම්බල් ආර්ට්. දැන් මෙතන තියෙන්නේ තනිකරම යකඩ ගොඩක්. ලට්ටපට්ට එකතු කරලා කොත්තු රොටි හැදුවා වගේ චන්දන කරන්නේ එහෙම මෙහෙන් තියෙන ලෝකේ ලංකාවේ ලෝකේ නෙවෙයි ලංකාවේ තියෙන යකඩ කෑලි අරන් ඇවිල්ලා මෙතන තියලා මොකද්ද අටමගලයක් අටවනවා. එතකොට මොකද්ද මේ අටවන අටමගලේ? ඇත්තටම මේක වෙනම කලාවක් මම ආයි කියන්න ඕනේ. අටමගලයක් කියලා. ඒ කියන්නේ ඒ කතාව බාල වැඩිද මගේ වචනේ අටමගල කියන එක? බාල වැඩි. බාල වැඩි. හරි කමන්නේ. හරි සමාවෙන්න. එතකොට චන්දන මොනවද කරලා තියෙන නිර්මාණ? ඇත්තටම නිර්මාණ ගොඩක් කරලා තියෙනවා මේ වෙනකොට ලංකාවේ වටේමත් තියෙනවා. ඒ කියන්නේ පිටර එළියටත් ගිහිල්ලා තියෙනවා. ඒකෙන් ටිකක් තමයි අද තියෙන්නේ මෙතන දකින්න. ඒ කියන්නේ විවිධ ඒ කියන්නේ සත්ත්ව රූප ගොඩක් කරනවා. ගොඩක් අය මේක කියන්නේ Tamanට ආසාවට තියාගන්න ගෙදර තියන්න මොනවා හරි අවශ්‍ය දේවල් අපි කරලා තියෙන ඒවා අරගන්නවා. නැත්නම් ඒගොල්ලෝ කියන වර්ක් එක මම කරලා දෙනවා. යකඩ වලින්ද මේක කරන්නේ? දැන්ට මම කරන්නේ යකඩ වලින් උත් කරනවා. ඒකට මික්ස් කරලා තියෙනවා මේ වෙනකොට. කියන්නේ එන්න පොඩ්ඩක් දියුණු වෙන්න එපා. ඒකට වෙනම ලෝහ වර්ග කීපයක් එකතු කරලා තියෙනවා. හරි. මේ පිටුපස තියෙන සිංහයා දැන් ඔබට දකින්න පුළුවන්. ඔය ඔබ රූපරාමයේ දකින්න සිංහයා හරිනේ සිංහෙක්නේ. ඔව්. එතකොට මොන අවශ්‍යතාවයකටද මෙයා කරන්නේ චන්දන?
ඇත්තට මෙයාව නිර්මාණය කරන්නේ ඉඟුරුකඩේ හන්දියට. ඒ කියන්නේ එතන වටරවුමක් මැද්දට තමයි තියන්න නිර්මාණය කරන්නේ. කොච්චර කල් ගියාද මේ වැඩේට? මට දැන්ට ගිහිල්ලා තියෙනවා අවුරුදු 2ක් විතර. යකඩ කොයි මොනවද මේකේ තියෙන මේ යකඩ කෑලි? මේක කනෙක්ටින් රොඩ් තියෙනවා. එන්ජින් එක ඇතුලේ තියෙන කනෙක්ටින් රොඩ් තියෙනවා. ඒකම වාහනක එන්ජින් එක. වාහන එන්ජින් වල ඇතුලේ තියෙන. අනිත් එක රොටරි තල තියෙනවා. ඒ කියන්නේ කේසර් වලට දාලා තියෙන්නේ රොටරි තල. කොච්චරක් යකඩ බර? ටොන් 2.5ක් විතර. බලන්න. බස් එකක බරද? බස් එකක බර. චන්ද්‍ර කොහෙන්ද හොයාගත්තේ මේ? දැන් අර රොටරි තල හොයනවා කියන එකත් ලේසි නේ. ඔව් රොටරි තල ඇත්තනම පොළොන්නරුවේ අහිඟුරක් ගොඩ ඒ තැන් වලට ගිහිල්ලා තමයි ගෙනාවේ. මොකද මේ පැත්තේ හොයාගන්න ලේසි. මේවා නම් ආයතනින්ම මට ලබා දීපු online ඉගෙන ගන්නත් office වැඩ කරන්නත් Dialog home broadband within then unlimited data. ස්වාභාවික ලුණු බලය දත් සහ විදුරු මස් රකින්න නව Klogard natural salt. කනෙක්ටින් රොඩ්. මෙච්චර කාලයකට ඔබ කරපු නිර්මාණ අතර ලොකුම නිර්මාණයද මේ? අනිවාර්යෙන්. මා ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරේ ඒ නිසා චන්දන කොච්චර කාලයක් ගියා කිව්වද? අවුරුදු 2ක් විතර. අවුරුදු 2ක්. අවුරුදු 2ක වැනි දිගු කාලයක් නිර්මාණය කළා සිංහෙක් නිර්මාණය කරනවා. දැන් මේ වගේ නිර්මාණයක් මෙයාගේ ඔළුව විතරයි තියෙන්නේ. ඔළුව විතරයි. මේකද ඉල්ලුම? නෑ මෙහෙමයි අපි කලාකරුවෙක් විදිහට යම්කිසි තැනක වර්ක් එක නතර කරනවා නම් මං හිතන්නේ එතන තමයි ආර්ට් එක තියෙන්නේ කියලා. ඔබෙන් මෙයා ඉල්ලනවනේ කවුරු හරි. මං ඉල්ලනවා මේ. ඔව්. මං තමයි ගැනුම් කරුවා. ඒතර මගේ අවශ්‍යතාවය මෙච්චරද? ඔව් ඔබ ඉල්ලන විදිහට මම කරලා දෙනවා. ඔබේ අවශ්‍යතාවය තියෙනවා නම් මෙතනින් නතර කරන්න. මම එතනින් නතර කරනවා. ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ ලයිෆ් සයිස් හදන්න මම ලයිෆ් සයිස් කරලා දෙනවා. අර තඩි ගොනෙක් හදලා ඇයි එළියට දාලා ඉන්නේ? ගොන්නට මාකට් එකක් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. මොකද මම ගොඩක් කරන්නේ මේ වැඩේ. කියන්නේ ගොන් රූප ඉල්ලනවා ගොඩක් අය. මගේ ගොඩක් වෙලාවට නිර්මාණය වෙන්නේ මගේ අතින් ඒක එළියට දාලා තියෙන්නේ මලකඩ. ඒකට තව මලකඩ කන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඒ කල එක හැදෙන්න ඕනේ එළියදී. එතකොට චන්දන මලකඩ වැඩි වෙනකොට ගොනාගේ ආයුෂ අඩු වෙනවනේ. ඕකට මෙහෙමයි. ඕක ලංකාව තුල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕක දැන් විදේශීය රටවල තියෙනවා. ඕකට ඇප්ලයි කරන්න ක්ලියර් එකක්. ඒක ලංකාවේ තාම නැහැ. තිබ්බත් ගෙන්න ගත්තත් සෑහෙන ගණන් වැඩි. එහෙම වුණොත් අපිට ඒ වගේ එකක් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කාලයක් තියාගන්න පුළුවන්. චන්දන මේ චන්දනගේ වැඩපොළට ආවම චන්දන මාර පොරක්නේ කියලා අපිට හිතෙනවා. ඇයි චන්දන මේ වගේ වැඩපොළවල් ලංකාවේ එක දිස්ත්‍රික් එකකට එකක්වත් නැත්තේ? දැන් ඔබ කොළඹ ඉඳන් මේ ඔබ කරන මහ පුදුම දැවැන්ත ව්‍යායාමයක් නෙමෙයි කරන්නේ. ඒක ඇත්තටම මටත් හිතාගන්න බෑ. ගොඩක් අය දැන් කරගෙන යනවා. ඒ වුණාට මේ ෂොප් එකක් විදිහට දාලා නැහැ. මට තේරෙන විදිහට දැන් මෙතන මම මේ කොළඹවට හින්දා මට මෙතනට කාණ්ඩ එනවා. මගෙත් එක වැඩ කරනවා කාණ්ඩය ඇහිල්ලා. එතකොට ඉගෙන ගන්න කාණ්ඩ එනවා. ඒක නිසා මට මෙතන මේ විදිහට පාවිච්චි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ මේ දැනුම ගන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. ඔව්. හරි. ඒතකොට ඔබත් එක්ක අනිත් බැච් වල තව කට්ටිය ඉන්නවා. මං ආයෙ අහන්නේ. ඒගොල්ලන්ට හරියට මේ දැනුම කාන් දුන්නේ නැද්ද? නෑ විශ්වවිද්‍යාලෙන් දෙන දැනුම කියන්නේ වෙනමම සම්ප්‍රදායක්. කියන්නේ මේක අපි එතනින් බාහිරට කඩාපෑත් කරලා ඒ කියන්නේ අපි කඩාගෙන යන සෙට් එකක් ඉන්නවනේ උතන. සීමාවෙන් ඔබට යන ගිහිල්ලා හොයන ඒවා තමයි මේ තියෙන්නේ. ඔබට ප්‍රශ්නද? ඔබට ආර්ථික ප්‍රශ්නද? ඔබේ දියුණුව සම්බන්ධයෙන් ඔබට ගැටලුද? සීමාවෙන් දෙපා. සීමාවෙන් ඔබට යන්න. සීමාවෙන් ඔබට බිඳගෙන ගියොත් ඉදිරි පියවරක් නෙමෙයි පියවර දහසක් වත් ඔබට තියන්නට පුළුවන්. රාමුවෙන් පිට හිතන්නනේ out of the box. right. සර් සොරය ඔබට කවදා හරි S2 දකින්න හම්බෙලා තියෙනවද? රීඩ් සොරය ඔබට S2 දකින්න හම්බෙලා තියෙනවද? නෑ. ඔබට සහ මට කවදාවත් සොරහත S2 දකින්න හම්බුනේ නෑ. හැබැයි හරි රහට මේ කංගලට අපිට සොර ඇහුණා. ඔබ දන්නවද ප්‍රසිද්ධ වීමට රාත්‍රී කීයක් නම් ගෙවෙන්න ඕන වෙයිද? එක රාත්‍රියක් ඇති. ඒත් රාත්‍රිය පහන් කරන වාර ගාන කීයක් නම් අවශ්‍ය වෙයිද කෙනෙක් ජනප්‍රිය කරන්න? හිතලා බලන්න. ඒ වගේද රටක කෙනෙක් පූජනීය කරන්න රාත්‍රිය පහන් වන වාර ගාන 100න් ගුණ කරලා ඒත් සමහර විට බැරි වෙයි. ඔබ දන්නවද කලාවෙන් පූජනීය වන මිනිස්සු අප්‍රකටව මේ රටේ විවිධ තැන්වල ජීවත් වෙනවා. ඒ උදවේ ජීවිතේ කලාව වෙනුවෙන් කැප කරලා වෙන් කරලා මහා පුදුම පූජනීය වැඩ කොටසක් කරලා තියෙනවා. වෙනස ඇතුලේ එහෙම අයට ඉඩක් වෙන් කරනවා.
සංගීතයට සමාන වචන හුඟක් නැහැ. පුද්ගලයෙකුගේ නාමය සංගීතයට සමාන කරන්න බෑ හැම අවස්ථාවකම. නමුත් මෙතුමට පුළුවන්. වේ හේමපාල පෙරේරා ගුරුතුමා. මාස්ටර් අයිබෝන්. අපිත් එක්ක කතා කරන්නේ සන්තෝෂෙන්ද? අපෝ ඔයක විතර නෙමෙයි මම ඕන කෙනෙක් එක්ක සතුටෙන් කතා කරන්නේ. සර් මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ? මොනවද මේ දවස්වල කරන්නේ? මෙහෙමයි මගේ ජීවිතේ සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් එකම විදිහට තමයි ගෙවෙන්නේ. මොකද මම ගෙදරට වෙච්ච කෙනෙක් නේ. පරිසරයට යනවා අඩුයි. ඉතින් සංගීතමය කටයුත්තක් මොකක් හරි යෙදුනොත් එළියට ගිහිල්ලා යාළු මිත්‍රයෝ එක්ක ඒ වැඩ ටික කරනවා. නැවතත් ගෙදර එනවා. ඉතින් 아무තු දෙයක් කරන්නේ නැහැ. මේ සංගීතෙම තමයි මේ ඉඳද්දි කරන්නේ. පුහුණු වෙනවා. මගේ ශිෂ්‍යයෝ එනවා. ඒ අයට උගන්වනවා. ඉතින් නිකන් වාඩි වෙලා ඔය කස්සකටලා ඉන්නේ නෑ මම. හරි. දැන් සංගීත බණ සාමාන්‍යයෙන් මාස්ටර් කීයක් විතර වයන්න පුළුවන්ද හරියටම? මෙහෙමයි. ඒක හරියම ගැඹුරු ප්‍රශ්නයක්. කෙටි උත්තරයක් දෙනවා නම් එකක්වත් බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද ඒ උනට මැන්ඩලිනේ තියෙනවා ගිටාරේ තියෙනවා. නෑ එහෙම නෙමෙයි තේ. අප මං කිව්ව බොහොම ගැඹුරු අර්ථකින් ඒක කියන්නේ. පණ්ඩිත් රවිශංකර් කියන මහා සංගීතඥයා සිතාර් වාදකයා ලෝකෙමටම සංගීතයේ ඉන්දියානු සංගීතයේ ගෙනිච්ච. ඔව්. ඒ ශ්‍රේෂ්ඨ වාදකයා කියනවා යන්තම් ඇඟිලි ටික හරියනකොට වයසට ගිහිල්ලා කියලා එයා කතාවක් කියලා තියෙනවා. යන්තම් ඇඟිලි ටික සිතාරයකට හරියනකොට එයා වයසට ගිහින්. එයා වයසට ගිහිල්ලා කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ සංගීත භාණ්ඩයක තියෙන ශිල්ප ටික හදාරලා ඒකේ යම් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනකට ඒම තරම් පහසු වැඩක් නෙවෙයි. ඒක තාම දුෂ්කරයි. ඉතින් මම හැබැයි අහපු ප්‍රශ්නට වැඩිය වෙනත් උත්තරයක් දුන්නේ. මට සංගීත භාණ්ඩ 5ක් විතර වාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ බටනලාව තමයි මගේ මේ ප්‍රධාන සංගීත භාණ්ඩේ. ඊට අමතරව මෙන්ඩලින් එක මම ගන්නවා. දැන් මෙතන එක තියෙනවා. ගිටාර් එක තියෙනවා. මට ඒක පුළුවන් වාදනය කරන්න. වයලින් එකත් පුළුවන්. තබ්ලාවත් වාදනය කරන්න පුළුවන්. ඒවා මෙතන නැහැ. මට සාමාන්‍යයෙන් ඒවත් වාදනය කරන්න පුළුවන්. හැබැයි මම මගේ වැඩ කටයුතු වලදී බාහිර වැඩ කටයුතු වලට වැඩිපුරම භාවිතා කරන්නේ මේ මැන්ඩලින් එකයි ෆ්ලූට් එකයි. ෆ්ලූට් එකයි. දැන් මේක විඳපු අයට කිසියම් බාධාවක් වුණා නම් සමා වෙන්න. දැන් මේ රාගධාරී සංගීත මේ ක්ලාසිකල් මියුසික් කියන එක හැමෝටම ගෝචර වෙන්නේ නැහැ. නමුත් ගෝචර වෙන මිනිස්සු දන්නවා ඒගොල්ලෝ ජීවත් වෙනවා කියලා. ගෝචර නොවන අයට ඇත්තටම ජීවත් වෙනවද කියලා හිතා ගන්න බැහැ සමහර අයට. මේක හොඳට ඇඟේ දුවන අයට මේ දර්ශන රුවන් දිසානායකලා වගේ අයට ඉතා හොඳින් මේක දැනෙනවා. ඔබ දන්නවද හේමපාල මාස්ටර් පිළිබඳ අපිට කියන්නට බැරි අපිට මග හැරුණ කාරණාවක් ඔක යන අතරේ දර්ශනය කිව්වා. ඔබට අවස්ථාව. ඔව් මොකද මම ගිය සතියේ මගේ මිහිර පත්‍රයේ ලිපියේ ලිව්ව එතුමා ගැන. එතුමා සාමාන්‍යයෙන් පත්‍රයට කතා කරනකොට ගොඩාක් දේවල් මම තහල නැති ගොඩාක් දේවල් ජීවිතය ගැන කිව්වා. ඇත්තටම පැය දෙකක් විතර කිව්වා.
ඒකෙදී මට එක දෙයක් දැනගන්න ලැබුණා. මං හැවයි ඇයි මේවා ප්‍රසිද්ධ කරන්නේ නැති කියලා. එතුමා මම දැන් දන්නවා මේක. එතුමා තමයි ලංකාවෙන් රාගධාරී සංගීතය ඉන්දියාවේ උපදුන රාගධාරී සංගීතය ප්‍රසංගයක් විදිහට සාමාන්‍ය ඉන්දියාවේ ප්‍රාන්තයක එහෙම ලේසියෙන් කරන්න බෑ. ඒ පිළිබඳව එච්චර දැනුමක් තියෙන මිනිස්සු එහෙ ඉන්නවා සංගීතඥයෝ. මෙතුමාට විතරයි ලංකාවෙන් ඉන්දියාවෙන් ආරාධනයක් ලැබිලා ගිහිල්ලා එහෙම ප්‍රේක්ෂකාගාරයක් ඉස්සරහා ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ආචාර්ය දේවදර මහත්මයා 1960 ගණන් වල මුළු රටේම ඉන්න සංගීතඥයෝ වර්ගීකරණය කරනවා. මෙතුමා තමයි වැඩිම ලකුණු ගත්ත සංගීතඥයා. අවිධිමත් අධ්‍යාපනය තුල විධිමත් ගමනක් ආපු එකම සංගීතඥයා. මම මේක යෝජනා කරන වෙනසෙදී ඇයි මෙතුමාට මේ කේක මේ රස්තියාදුකාරයන්ට හරිය මේ හන්දිවල ඉන්න හැමෝටම ආචාර්ය පදවි දෙනවා. නැතුව ඇයි මෙතුමාට ආචාර්ය පදවියක් තාම ලැබුණ නැත්තේ කියලා මට හරි ප්‍රශ්නයක්. කිසිම සනාතන සභාවකින් තාම ඇරයුමක් නැහැ. අපි මෙහෙම කියමු සියලුම විශ්වවිද්‍යාල කුලපතිවරුන්ට ආරාධනා කරමු එතුමාට මේ පිළිබඳව සලකා බලන්න කියලා. දර්ශනයි ඒ වටිනාකම දෙන්න කියලා. සංගීත භාණ්ඩ කිහිපයකින් සංගීතයට කරපු සේවාව ගැන හිතන්න අවස්ථාව. අසංක අපි මෙහෙම සම්පත් සමහර විට හොඳම දේ ජනප්‍රිය වෙන්නේ නැහනේ. හොඳම දේ සමාජගත වෙන්නේ නැහනේ. හරියටම හරි. ඒ කියන්නේ ඔබ හිතන්නකෝ බත් කාපේ උන්ට පොල් කුඩු කන්න පුළුවන්ද කියලා? පොල් කුඩු කාපේ උන්ට බත් කන්න පුළුවන්ද? මේක ඔබ ගලප ගන්න මාධ්‍යයට. මේක ඔබ ගලව ගන්න මාධ්‍යයට. අපේ රටේ මේ ජනප්‍රියත්වය සහ හොඳම දේ හොඳම කියන තැන සමානුපාතික එහෙම නැත්නම් සමපාත වෙන්නේ නැහැ කිසිම තැනක. එහෙම තියෙනවා නම් මේ අතේ ඇඟිලි පහටත් වැඩි හරි අඩුයි. ඔබට අවස්ථාවක් උදා වෙනවා තව හරියටම පැය 25කටත් වැඩි අඩු කාලයක් තියෙන්නේ. ලංකාවේ ටෙලිනාට්‍ය වෙනුවෙන් ටෙලි නිර්මාණ වෙනුවෙන් සම්මාන ලබා දෙන සම්මානීය රාත්‍රියක් උදා වෙනවා. ඒක ඔබ දන්නවා. රයිගම් ටෙලි සම්මාන වල. ඉතින් අපි ඔබට යෝජනා කරනවා ඔබ පහුගිය කාලේ රස කර බලපු ඔබේ ජීවිත කතාව වෙන්න පුළුවන් සමහර විට තනමල්ලිල කොල්ලෙක්. ඔබට පුළුවන් නම් පොඩි SMS එකක් දාලා මේ වෙලාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය විදියට උස්සලා තියන්න. ඒක හරි වටිනවානේ නේ. කරන්න තියෙන පුංචි දෙයයි RT කියලා ටයිප් කරා තනමල්ලිල කොල්ලෙක් කියලා ටයිප් කරා ඊට පස්සේ ඔබ පාවිච්චි කරන SIM එක මොබිටෙල් නම් ඔබට තියෙන්නේ 2244 SMS කරන්න ඩයලොග් SIM එකක් පාවිච්චි කරනවා නම් 8484 හච් නම් ඒත් 8484 ඒ ටෙලිනාට අධ්‍යක්ෂවරයා රොෂාන් රවීන්ද්‍ර හොඳම නළුවා කරන්න ඕනේ නම් කරන්න තියෙන RT කියලා ටයිප් කරා හිස්තනක් තිබ්බ රොෂාන් රවීන්ද්‍ර කියලා ටයිප් කරා මොබිටෙල් නම් 2244 ඩයලොග් නම් 8484 හච් නම් 84